Hari ini Hi everyone. Ano po ta? Dumudu. Oh, sir. Okay.
ලියන මාතෘකාවක් හැමෝම ශක්ති විද්‍යාව කරන්නේ ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය ගණනය කිරීම. හරි. හරි නේද? මාතෘකාව ලියා ගන්න දැන් සම්බන්ධ වෙච්ච දරුව ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය ගණනය කිරීම. අපි පොඩ්ඩක් ඊයේ කතා කරපු පොඩ්ඩක් ආයෙ මතක් කරගෙන යන්න. මම ඊයේ ඔයගොල්ලන්ට කියලා දුන්නා ප්‍රතික්‍රියා වර්ග දෙකක් ගැන. ඒ තමයි තාප දායක ප්‍රතික්‍රියයි අනිත් වර්ගය තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියයි කියලා. මේව වර්ග දෙකක් ගැන කතා කරා. තාප දායක ප්‍රතික්‍රියා කියන එකයි තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියන එකයි. ඊළඟ මම අර කාරණා කීපයක් පැහැදිලි කරා. පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? පරිසරය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට සීමාව අනුව පද්ධති වර්ගීකරණය කිරීමක් කරා. විවෘත පද්ධති, සංවෘත පද්ධති, ඊළඟට ඒකලිත පද්ධති කියලා. එතනත් අපි කතා කරනවා කිව්වේ මොන පද්ධති සම්බන්ධද? සංවෘත පද්ධති සම්බන්ධයෙන් පමණයි. එතන ගුණ වර්ග දෙකක් කිව්ව මහේක්ෂීය, අන්වීක්ෂීය කියලා. එතනත් අපි කතා කරා මහේක්ෂීයට තව වර්ග දෙකක් ඝටනා ගුණ, විත්ති ගුණ. ඔන්න ඒ කාරණා ටික තමයි ඊයේ කතා කරේ. අද තියෙන එතනින් එහාට අද දැන් බලන්න යන්නේ මේ ප්‍රතික්‍රියාව තාප දායක වුණා, ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වුණා. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වීම හන්දා කොච්චර තාප විපර්යාසයක් සිද්ධ වෙනවද කියන එක අපි ගණනය කරන්න යන්නේ. ඒ කියන්නේ මේක ප්‍රැක්ටිකල් එකක් වගේ. හරිද? මේ කොටස ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්තියේදී මම හිතනවා සමහරවිට කරලා තියෙනවා. මම මෙහෙම කරනවා. හරිද? ජල බීකරයක් අරගන්නවා. බෝඩ් එකේ පේනවනේ හොඳට. හරි මේ තියෙන ජලය අඩංගු බීකරයක්. මේක මම මැද්දේ රඳවනවා කැලරි මීටරයක්. එතකොට කැලරි මීටරයක් කියවම ඒක හදලා තියෙන සංග තඹ භාජනයක් තියෙන්නේ ලෝහ වලින්. අපි මේක සම්පූර්ණයෙන් මේ ගානට ජලය පිරෙවට පස්සේ මේක වහන්න පුළුවන් විදිහට හඳු දින සැකස්මක් කියලා දානවා. මේ සම්පූර්ණයෙන් වහන්න පුළුවන් මේ විදිහට බීකරේ. හරි. මේක මේ මැද්දේ රඳවලා තියෙන කැලරි මීටරයක්. හරි. මේ තියෙන ජලය. ඊළඟ නම් මේකට උෂ්ණත්වමානයක් දාලා තියෙනවා. මේ තියෙන්නේ අදාළ උෂ්ණත්වමානය. තව මේක කලත්තන්න ඕන නම් මන්ථනය කරන්න මන්ථන කූරක් දාලා තියෙනවා. හරි. දැන් මම බලන්න යන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව ගැන. ප්‍රතික්‍රියාව තමයි ළමයි සෝඩියම් කැලලා ජලයට දාන ප්‍රතික්‍රියාව. මොනවද දාන එකද? සෝඩියම් කැලලා ජලයට දාන ප්‍රතික්‍රියාව. එතකොට සෝඩියම් කැලලා ජලයට දැම්මම සිදුවන ප්‍රතික්‍රියාව මම ලියන්න බෝඩ් එකේ. සෝඩියම් ජලයට දැම්මම වෙන්නේ ළමයි ප්‍රතිඵල දෙයක් ලැබෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි H2 වායුව පිටලා යනවා. මේ ප්‍රතික්‍රියාව තුලනය කරනවා නම් මේ පැත්තේ හයිඩ්‍රජන් ගාන දෙකයි අර පැත්ත තුනක් තියෙනවනේ. ඒක ඉස්සල්ලාම මම මේක දෙකින් වැඩි කරනවා. එතකොට මේකනම් දෙකින් වැඩි වෙන්න ඕනේ. ඒ අනුව OH ගාන O ගාන දෙකයි H ගාන හතරක් වෙනවා. මෙතන දෙක වෙනවා. මේ තමයි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. ඔන්න සෝඩියම් කැලලක් ජලයට දැම්මම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. දැන් මම බලන්න යන්නේ සෝඩියම් එක ජලය ප්‍රතික්‍රියා කරද්දී කොච්චර තාප ශක්තියක් පිට වෙනවද නැත්නම් කොච්චර තාප ශක්තියක් පුරා ගන්නවද කියන කාරණාව. එතන මම මේකෙදි කරන්නේ මෙන්න මේ කැලරි මීටරේට. හරි? මේ තමයි කැලරි මීටරේ.
මේකට දානවා ප්‍රතික්‍රියක. ඒ කියනවා සෝඩියම් සහ ජලය. හරි. මේකට දානවා. දාලා පද්ධතිය සම්පූර්ණයෙන් වහලා මේ ප්‍රතික්‍රියාව වෙන්න ඉඩ අරිනවා. ඒතර මේ ප්‍රතික්‍රියාව මේක ඇතුලේ වෙද්දි ළමයි මේකෙන් එක්ක තාපය පිට වෙනවා ඇති. එහෙම නැත්නම් තාපය උරා ගන්නවා ඇති. දැන් මේ පද්ධතිය තාපය පිට කරනවා නම් ඒ පිට කරන තාපය යන්නේ බාහිර ජලයට. මේ ප්‍රතික්‍රියාව තාපය උරා ගන්නවා නම් ඒ උරා ගන්න වෙන්නේ කොහෙන්ද? මේ ජල භාජනයෙන්මයි. එහෙමයි මම මේ පද්ධතිය සකස් කරලා තියෙන්නේ. තේරෙනවද ප්‍රැක්ටිකල් එක? හරි. ඔන්න දැන් මේ ප්‍රතික්‍රියාවේ තාප ශක්ති පරාසය මයින්ඩ් යන්නේ. එතකොට ළමයි දැන් කොහොමද දන්නවා සාමාන්‍ය අවබෝධය ඇටියට සෝඩියම් කැලලක් එක්ක ජලය ප්‍රතික්‍රියා කරාම තාපය පිට වෙන එකද වෙන්නේ තාපය උරා ගන්න එකද වෙන්නේ? ඇදරුනේ. මිසල්යක් කියන්න දුවේ සෝඩියම් කැලලක් ජලයට දැම්මම තාපය පිට වෙනවා. ඔව් හරියට හරි. තාපය පිට වෙනවා කියන එකේ තේරුම තමයි ළමයි මෙන්න මේ වටේ ජල ප්‍රමාණයක් තියෙනවනේ. මේකේ උෂ්ණත්වය ඉහළ යනවා කියන එක. ඒ කියන්නේ අපිට මේ උෂ්ණත්වමානයේ පාඨාංකය අපි මුලින් කියවත්තේ සෙල්සියස් 27යි කියලා. ප්‍රැක්ටිකල් එක පටන් ගන්න කලින් අපි හිතමු උෂ්ණත්වය සෙල්සියස් 37යි කියලා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ මේ උෂ්ණත්වමානයේ පාඨාංකය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අපි හිතමු සෙල්සියස් 32යි කියලා ඊට පස්සේ. එහෙනම් අපිට පුළුවන් මොකක් කරන්නද? මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වීම හන්දා මෙන්න මේ ජල කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් 27 ඉඳන් 32 දක්වා ඉහළ ගියා කියලා හොයාගන්න. අපි ඒකෙන් තීරණය කරනවා මේකෙන් සිද්ධ වෙන මොකක් කියලාද? තාපදායක ප්‍රතික්‍රියාව. නැත්නම් හරි උෂ්ණත්වය ඉහළ යාම ප්‍රතික්‍රියාව සිද්ධ වුණා කියන එක. මෙන්න මේක ඇතුලේ අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාවෙන් සිද්ධ වුණ උෂ්ණත්ව වෙනස අපි ඒක සංකේත කරනවා ඩෙල්ටා T කියලා. මොකද කියන්නේ ඩෙල්ටා T උෂ්ණත්ව වෙනස හොයාගන්න හැටි. කොච්චර උෂ්ණත්ව වෙනස? 27 ඉඳන් 32කට ගියා කියලා කියන්නේ උෂ්ණත්ව විපර්යාසය නැත්නම් වෙනස මේ අතර කීයද? සෙල්සියස් 5යි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සෝඩියම් එක්ක ජලය ප්‍රතික්‍රියා කරාම කොච්චර උෂ්ණත්ව විපර්යාසයක් සිද්ධ වෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතික්‍රියාවද සිද්ධ වෙන තාප ශක්ති විපර්යාසයක් කියලා මොනවා හරි ක්‍රමයකට යම් තැනක තාපයේ ශක්තිය හානියක් හරි උරා ගැනීමක් හරි සිද්ධ වෙනවා නම් මෙන්න මේක සමීකරණයක් අහලා ඇති. Q සමානයි mc θ කියලා. මතකද මේ සමීකරණය? මේක සාමාන්‍ය ප්‍රමාණයෙන් තියෙනවා මම කියන්නේ. Q සමානයි mc θ. Q කියලා කියනවා තාපය. තාප ශක්තිය. හරි m කියලා කියන්නේ ස්කන්ධය කියලා මතක ඇති. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය කියලා උගන්වන්නට ඇති. θ කියලා කියන්නේ උෂ්ණත්ව විපර්යාසය කියලා ඒකල කතා කරන්නට ඇති. මේ සමීකරණය කලින් අහලා තිබ්බද දරුවනේ? දුමිදු අහලා තිබ්බද? විසල් අහලා තිබ්බද මේක? ඔව් සර්. අහලා තිබ්බනේ? හරි. හරි බලන්න. එහෙනම් දැන් අපිට තියෙන්නේ මේ ප්‍රතික්‍රියාව හන්දා සිද්ධ වෙච්ච තාප විපර්යාසය හොයන්න ඕන නම් අපි මෙතනදී මේ සමීකරණය පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඒ කියන්නේ අර්ථ දක්වන විදිහට වෙනස් කරගන්න. එතකොට මේකේ අර්ථ වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවකින් සිද්ධ වෙන. ඒ කියන්නේ මේගොල්ලෝ මේ බවට පත් වෙද්දි සිද්ධ වෙන තාප ශක්ති විපර්යාසය කියන එක මෙතනදී සංකේත කරන්නේ ඩෙල්ටා Q කියලා දාන්නේ. ඒ කියන්නේ අර ඊයේ ප්‍රස්තරකන මතකද? මෙයාලට වඩා මෙයාලා ඉන්නේ පහළින් තාපදායකයි නා. තාප අවශෝෂකයි නම් මෙයාලට වඩා මෙයාලා ඉන්නේ ඉහළින් කියලා අපි ගත්තේ. අනේ මට්ටම් දෙක අතර වෙනස තමයි අපි දැන් මේ හොයන්නේ. ඒතකොට මෙයාලා මේ බවට පත් වෙද්දි පිටවෙච්ච තාප ශක්ති ප්‍රමාණය හරි මේක මේ බවට පත් වෙද්දි අවශෝෂණය කරගත්තු තාප ශක්ති ප්‍රමාණය හරි හොයන්න තමයි මේ සමීකරණය හදාගන්න යන්නේ. අන්නේ පිට වුණ හෝ අවශෝෂණය කරපු තාප ශක්ති ප්‍රමාණය ඩෙල්ටා Q කියලා ගත්තොත් ඩෙල්ටා Q කියන එක සමානයි හරි MC මෙතනදී මේ θ කියන එක වෙනුවට තමයි මම මේ පදේ හඳුන්වා දෙන්නේ. ඩෙල්ටා T මේකෙන් කියුනේ උෂ්ණත්ව විපර්යාසයමයි ඒ කාලේ. දැන් කියන්නේ ඒකම තමයි ළම වෙනසක් නැහැ මෙතන. ඩෙල්ටා Q කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවේ තාප ශක්ති විපර්යාසය වුණ. ඩෙල්ටා Q කියලා කියන්නේ මොකද්ද? තාප ශක්ති විපර්යාසය. ඩෙල්ටා T කියලා කියන්නේ මොකද්ද? උෂ්ණත්ව විපර්යාසය. නැත්නම් θ කියලා ගත් එකම තමයි. එතකොට අලුත් සමීකරණයක අපි මේ දෙනවා මේක භාවිත කරන්නේ.
එතකොට තමයි දැන් මෙතන තියෙනවා මේ m කියලා එකකුයි c කියලා එකකුයි. m කියන්නේ සාමාන්‍ය අර්ථය තමයි ස්කන්ධය කියන එක. c කියලා ගන්න විශිෂ්ට තාප ධාරිතාවය. දැන් මම ඕනේ ප්‍රශ්නයක් අහනවා. ළමයි මේ n වලට ගන්න ඕනේ. මේ n වලට ගන්න ඕනේ. මෙන්න මේ කැලරිමීටරය ඇතුලේ තියෙන මේ දෙන්නගේ ස්කන්ධයද. එහෙම නැත්නම් කැලරිමීටරයේ වටේට මේ තියෙන ජලය. ජලයේ ස්කන්ධයද. එහෙමත් නැත්නම් මේ දෙකේම එකතුවද. මේ ස්කන්ධයේ වෙනුවට භාවිත කරනවද මොකද්ද? බලන්න මම කියන්න ඔයගොල්ලෝ හිතයි විදියට. ඔය ස්කන්ධය සඳහා ඒ කාලේ භාවිත කරේ මොකද්ද ඔයගොල්ලෝ? ප්‍රශ්නේ තේරුණානේ? ස්කන්ධය වෙනුවට මේ ආදේශ කරන්න ඕන අපි ඉලක්කම වශයෙන් හරි මෙන්න මේ රතු පාටි මාක් කරලා තියෙන සෝඩියම් සහ ජලය යන කොටසනේ. එතන ස්කන්ධයේද නැත්නම් මේ වටේ තියෙන ජල භාජනයේ ස්කන්ධයේද එහෙමත් මේ දෙකේම එකතුවද? කවුද? කසොන්. මීටර ඇතුළේ තියෙන විදිහට කියන්න බලන්න. කැලරිමීටරය ඇතුළේද? උස. හරි. මෙන්න මේ කොටස කියලා කියන්නේ. කවුද කරණි? මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? ජල වාචනය තුල يعني මේ කොටස විතරයි නිල් පාට කොටස විතරයි කියලා කියන්නේ. ඒ දෙකේම එකතුවට මේකේ මේක තුනේ. හරි. ළමයි හොඳට මතක තියාගන්න මෙතනින් එහාට අපි දැන් ඇත්තටම මෙතන කරන්නේ ළමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මේක ඇතුලේ. මේ කළු පාට කොටසේ. නමුත් අපි උෂ්ණත්ව වෙනස මනින්නේ කොහෙද? මේක ඇතුලේ නෙමෙයි මෙන්න මේ භාජනයේ. තේරෙනවද? ඒ කියන්නේ ඒකේ තේරුම තමයි ළමයි මේකට අවශ්‍ය තාපය උරා ගැනීම හෝ මේකෙන් පිට කරන තාපය අවශෝෂණය කර ගැනීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ජල පරිමාව කියන්නේ. තේරුණාද? මේකට අවශ්‍ය තාපය උරා ගන්න හරි නැත්නම් මේකෙන් පිට කරන තාපය යන්නේ හරි කොහටද? මේ ජල ප්‍රමාණයට. එතකොට අපි ඇත්තටම මේ ප්‍රතික්‍රියාවේදී මෙන්න මේක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය මනින්න බැරි හින්දා තමයි මේ වගේ ජල තාපකයක් හදාගන්නේ. අපි කරන්නේ මෙන්න මේ ජල භාජනය තුල ක්‍රියාවත් කරගන්න මේ කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න. ස්කන්ධයට අපි දාන්නේ උෂ්ණත්වයේ මයින් කරන ස්කන්ධය. තේරෙනවද? අපි උෂ්ණත්වයේ මයින් මේක තුල නෙමෙයි ළමයි. මෙන්න මේ කොටසනේ. එහෙමනම් මෙතන ස්කන්ධයට දාන්න ඕනේ උෂ්ණත්ව විපර්යාසයේ මයින් ජල භාජනය නම්. මෙන්න මේ ජලයේ ස්කන්ධයම පමණයි. ඒ කියන්නේ වෙන මොකුත් දාන්නේ නැහැ අපි මේක. ආයේ නැත්තම් මේ ගණන් වලදී මේගොල්ලන්ගේ බලක් දෙනවා අපිට. සෝඩියම් වල ග්‍රෑම් ගාන මෙච්චරයි කියයි. හරි ජලයේ ග්‍රෑම් ගාන මෙච්චරයි. ඒක ඔක්කොම දෙනවා. ඒ එකක්වත් ගාන දාන අපිට පාවිච්චි කරන්නේ නැහැ මෙතන තමයි. ගන්නෙ මොකද්ද? උෂ්ණ විපර්යාසයේ මයින් යම් තරකද අන්න එතන ස්කන්ධයේ පමණමයි මේකට ගන්න ඕනේ. වෙන මොකුත් ගන්න යන්න එපා කියලා වර්ධනවා. තේරුණාද මේ කියන එක? එහෙමනම් හොඳට මතක තියාගන්න. මෙන්න මේ m කියන එක අපි අර්ථ දක්වන්නේ. අර්ථ දක්වන්නේ මෙහෙමයි. m කියලා කියන්නේ නිකම් ස්කන්ධය නෙමෙයි. m කියලා කියන්නේ හරි උෂ්ණත්ව විපර්යාසය මනින ද්‍රාවණයේ ස්කන්ධය. තේරුණාද? වෙන කොහොමවත් ගන්න යන්න එපා. මෙන්න මේ ටික තමයි ගන්න ඕනේ. එතකොට ඒ ස්කන්ධය කෙලින්ම දෙන්නේ නැහැ සමහර ලාවට. වෙනත් ක්‍රම වගේ දෙලා තියෙනවා. අපි එතකොට මේ වගේ වෙලාවට මොකක් කරනවද? මේ කොටසේ ස්කන්ධය හොයා ගන්න ඕනේ. කීයද කියන්නේ. ඊළඟට C කියලා කියන ප්‍රශ්නයක් නෑ දැන් තේරෙන්නේ නැති. C කියන්නේ විශිෂ්ටතාව ධාරිතාවය. එතකොට මේ විශිෂ්ටතාව ධාරිතාවය කියලා කියන්නේ මේක ඇතුලේ ගන්න කොටසක් නෙමෙයි. ඒකත් ගන්න අපි මේ කොටසෙන්මයි. ඒ කියන්නේ මොකේද? උෂ්ණත්ව විපර්යාසමයි ජලය නම් ජලයේ විශිෂ්ටතාව ධාරිතාවය. දැන් පොඩි කාලේදී හැම එකේදීම තිබ්බ ජලය කියන විතරයි වාරන්නේ. නමුත් දැන් මේ එල් වලට ආවට පස්සේ මේ කොටසට ජලය එන්න පුළුවන්. මධ්‍යසාරයක් තියෙන්න පුළුවන්. හරි? ඔය ඊතර කියලා જાතියක් තියෙනවා. ඒවා එන්න පුළුවන්. ඒ කියන්නේ මේ කොටස වෙනස් වෙනවා. දාන කොටස. ඒකන්ද මෙතන C කියලා කියන්නේ මොකද්ද ළමයි? මේකම තමයි. ඩෙල්ටා T කියන එක මයින් ද්‍රාවණයක් තියෙනවනේ. අන්නේ මනින ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාවය. ඔන්න ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය වෙන සූත්‍රය මොකද්ද? ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා T. ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා T. හොඳට උඩ ගන්න. එතනදී ඩෙල්ටා Q කියලා කියන්නේ ප්‍රතික්‍රියාවේ තාප ශක්ති විපර්යාසය. M කියන්නේ මොකද්ද? නිකන් ස්කන්ධය නෙමෙයි ළමයි. උෂ්ණත්ව විපර්යාසයේ මනින ද්‍රාවණයේ ස්කන්ධය. C කියන්නේ
උෂ්ණත්ව විපර්යාසයේ මනින ද්‍රවණයේ විශිෂ්ට තාප ධාරිතාවය ඩෙල්ටා T කියන්නේ උෂ්ණත්ව විපර්යාසය. එතකොට අපිට තියෙන්නේ මෙහෙමයි මෙන්න මේ භාජනයේට සෝඩියම් ජලයයි දාලා ප්‍රතික්‍රියාව වෙන ඉඩ හැරලා මෙන්න මේ උෂ්ණත්ව මානයෙන් කියව ගන්නවා ප්‍රතික්‍රියාව පටන් ගන්න උෂ්ණත්වය කීයද ප්‍රතික්‍රියාව අවසානයේ උෂ්ණත්වය කීයද අන්න එතනින් හොයා ගන්නවා ප්‍රතික්‍රියාවට අදාළව උෂ්ණත්ව විපර්යාසය කොච්චරද කියන එක. ඒකත් හොයාගෙන මේ කොටසේ ස්කන්ධයයි මෙයාගේ විශිෂ්ටතා පදාර්ථය දෙනවා. ඒ ටික මේකට ආදේශ කරාම අපිට හොයාගත්ත හැකි මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වීමත් එක්ක කොච්චර තාප ශක්ති ප්‍රමාණයක් පිට කරාද නැත්නම් කොච්චර ප්‍රමාණයක් උරාගත්තද කියලා අපිට ගණනය කිරීමකින් හොයාගන්න පුළුවන්. හරි? තේරුණාද මේක? අසමු තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් ඔන්න ප්‍රතික්‍රියාවකදී හරි තාප ශක්ති විපර්යාසයක් මයින්ඩ් ඕන නම් මොකද්ද ක්‍රමය? අපි මේ ප්‍රතික්‍රියාව කලවම් කරනවා මොකක්දද? කැලරිමීටරයක් තුල. කැලරිමීටරය තුල මේ ප්‍රතික්‍රියාව කලවම් කරලා බලනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී කොච්චර තාපයක් පිට කරාද කොච්චර තාපයක් උරාගත්තද කියලා මොකක් කරනවද? මෙන්න මේ වගේ ජල තාපකයක් ආධාරයෙන්. එතනින් මම අපි උෂ්ණත්ව විපර්යාසයක් විතරයි. ඊට පස්සේ පුළුවන් මොකක් කරන්නද? මෙන්න මේ සමීකරණය තුලින් ගාණ හදා ගන්න පුළුවන්. හරි. ලියන්න මෙහෙම. ලියන්න. ඕනෑම රසායනික හෝ භෞතික ප්‍රතික්‍රියාවක ඕනෑම රසායනික හෝ භෞතික ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය හරි එතන ළමයි වරහන් ඇතුළේ යන්න ඩෙල්ටා Q කියලා ඩෙල්ටා Q තාප ශක්ති විපර්යාසය ගණනය කිරීම සඳහා පහත සමීකරණය භාවිතා කරයි. පහත සමීකරණය භාවිතා කරයි. හරි. පහත සමීකරණය භාවිතා කරයි. කියලා ළමයි සමීකරණය කියලා කොටු කරගන්න. මොකක්ද සමීකරණය මෙහෙම කියන්නේ? ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා T. හරි. මේක ලියන්නේ නැහැ දැන්. ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා T. එතකොට මේ සමීකරණය ලියලා පද අත බැකීම ලියන්න ඕනේ. පදවල කියවෙන්නේ මොකද්ද කියන එක පහලින් පහට ලියන්න. ඩෙල්ටා Q කියන්නේ මොකද ළමයි? ඩෙල්ටා Q කියලා එකක් ගන්න ලියන්න මොකද්ද? තාප ශක්ති විපර්යාසය. තාප ශක්ති විපර්යාසය. තාප ශක්ති විපර්යාසය. හරි. M කියලා කියන්නේ මෙහෙම ලියන්න. මොකද්ද? M කියලා කියන්නේ උෂ්ණත්ව විපර්යාසය මනින ද්‍රාවණයේ ස්කන්ධය. උෂ්ණත්ව විපර්යාසය මනින ද්‍රාවණයේ ස්කන්ධය. හරි. හරි. C කියන්නේ එහෙම ලියන්නමයි උෂ්ණත්ව විපර්යාසය මනින ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාවය. උෂ්ණත්ව විපර්යාසය මනින ද්‍රාවණයේ
තාපදායතාවය. ඩෙල්ටා T කියලා කියන්නේ උෂ්ණත්ව විපර්යාසය කියන එක. උෂ්ණත්ව විපර්යාසය. හරි. ලියා ගන්න ඕනේ. උෂ්ණත්ව විපර්යාසය. එතකොට අපිට පුළුවන් ප්‍රතික්‍රියාත්මක ආප විපර්යාසය මේ විදිහේ ඇටෝමක් සකස් කරලා මෙහෙම කැලරි එකට සිද්ධ වෙද්දී උෂ්ණත්ව වෙනස ගන්නලා මේ සූත්‍රය හොයාගන්න පුළුවන්. එතකොට අපි බලමු මේ සමීකරණය ඒකට සම්බන්ධයෙන් පොඩ්ඩක් දැන්. මට ඔයගොල්ලෝ උත්තර දෙන්න. මේක හරියනේ නේ? සමීකරණය තමයි ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා T. ස්කන්ධයක් කියන එක අපි සම්මත වශයෙන් වයින් ළමයි කිලෝග්‍රෑම් වලින්. මොනවාගේද? කිලෝග්‍රෑම් වලින්. ඊළඟට මෙන්න මේ විශිෂ්ට තාප ධාරිතාවය කියන එකේ ඒකක මතකද කාටද? කවුද? සුමෙත්. මතකද? ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය කීයද? ජලයේ 1443 සර්. 1000ද වෙන ගානක්ද? ඔය වෙන හැක් කිව්වේ. 10000 නෑ. නෑ. 4200යි. ඒකක මතකද? කවුද? දුමිදු මතකද? විශිෂ්ට තාප ධාරිතාවය ඒකක. CK මොකක්ද විශිෂ්ට තාප ධාරිතාවය කියන්නේ ළමයි? KK හරි හරන්න. ඔන්න පැහැදිලි නෑ. ළමයි විශිෂ්ට තාප ධාරිතාවය කියන්නේ මොකද්ද? ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් වෙන වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වෙනස් කරන්න ලබා දිය යුතු හෝ ඉවත් කළ යුතු තාප ශක්ති ප්‍රමාණය කියලා අපි දක්වලා තියෙනවා. මොකද ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් වූ වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශකකින් වෙනස් කිරීම සඳහා ලබා දිය යුතු හෝ ඉවත් කළ යුතු තාප ප්‍රමාණය. ඒතර ඒක කියන්නේ මෙහෙමයි. ජූල් හරි කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඒ තමයි මොකේද? CK එකකය. වැඩි කිරීම උෂ්ණත්ව විපර්යාසය කියන එක කොහොමදමයි උෂ්ණත්ව ඒකකම තමයි. ඒ කියන්නේ මොකද? සෙල්සියස්ම තමයි. ඔන්න ඒක කියන විදිය. එතකොට දැන් මෙතනදී බලන්න මේක කැපෙන විදිය මේ කිලෝග්‍රෑම් ධනයකට කිලෝග්‍රෑම් ඍණයක සුළු වෙනවා. සෙල්සියස් ඍණයකට ධනයක කැපිලා යනවා. ඉතුරු වෙන්නේ මොකක්ද කියලාද? ජූල් විතරනේ. එහෙනම් තාප ශක්ති විපර්යාසයක් කියන එක මනින එක කියන්නේ මොකද්ද? ජූල්. ඒ ජූල් ගාන 18ට වඩා වැඩි නම් අපිට පුළුවන් කිලෝ ජූල් බවට පත් කරන්න. එහෙනම් ඔන්න මෙයාගේ එකකේ මොකද්ද? සම්මතයේ ජූල් ලොකු ගානක් කරනවා කිලෝ ජූල් කරලා පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ළමයි අපි අර වායු පාඩමේ මතක ඇති උෂ්ණත්වය කියන එක සෙල්සියස් වලින් වගේම තව එකක් අපි හඳුනාගත්තා. කෙල්වින්. නිරපේක්ෂ උෂ්ණත්වය කියලා. එතකොට ළමයි මේ වගේ සමහර අවුරුදු වල ගණන් දෙනවා කෙල්වින් වලින්. ඒ කියන්නේ හරි උෂ්ණත්ව විපර්යාසය කෙල්වින් වලින් දෙනවා. දැන් උෂ්ණත්ව වෙනසක් කියන එක සෙල්සියස් වලින් දුන්නත් කෙල්වින් වලින් දුන්නත් වෙනසක් තියනවාද? දෙක සමානද අසමානයිද? කෙල්වින් වලින් දෙන වෙනසයි සෙල්සියස් වලින් දෙන වෙනසයි. දැන් සමහර ළමයි මෙහෙම කරනවා. උෂ්ණත්ව විපර්යාසය කෙල්වින් වලින් දුන්නාම ඒකෙන් 273 කඩු කරනවා සෙල්සියස් කරනවා මම හන්ද. ඒ විදිහට සෙල්සියස් වලින් හොඳට මතක තියාගන්න උෂ්ණත්ව විපර්යාසය කියන්නේ වෙනස එතන තියෙන්නේ. ඒ වෙනස කියන එකේදී ළමයි සෙල්සියස් උනත් කෙල්වින් උනත් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙක සමානයි. උෂ්ණත්වයක් නෙමෙයි මයින් අපි වෙනසක් නේ. ඒ ગેප් එක කියලා කියන්නේ කොහොම වන්නත් එකම ගයක් එන්නේ වෙනස කියන එක. ඒ කියන්නේ මේ විපර්යාසයේදී හරි මේ ඒකකයේ කෙල්වින් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒක දෙකම සමානයි. හරි ඒක මම දැන් ගණන් හදලා බලමු. එහෙමනම්
ඔන්න තේරුම් ගන්න මේ ප්‍රතික්‍රියාවට දාලා තාප ශක්ති විපර්යාසයේ මයින්ඩ් යද්දී මෙන්න මේ ඒක භාවිතය. ස්කන්ධයේ භාවිත කරන එක මොකද්ද? කිලෝග්‍රෑම්. මෙයාගේ එකේ තියෙන ජූල් කිලෝග්‍රෑම් එක සෙල්සියස් අංශකයට. මෙයාගේ එකේ සෙල්සියස්. හරි. ඊළඟට මෙන්න මෙහෙම තව වචනයක් තියෙනවා මේකෙදී. සමහර ගණන් වලදී ඔයාලට විශිෂ්ට තාප ධාරිතාවය වෙනුවට වෙන පදයක් දීලා තියෙනවා. ඒ තමයි තාප ධාරිතාවය කියන එක. මොකද වචනේ තාප ධාරිතාවය. ඒ කියන්නේ ගාණි දත්ත වශයෙන් දෙන්නේ විශිෂ්ට තාප ධාරිතාවය නෙමෙයි. මෙහෙම එකක්. තාප ධාරිතාවය කියලා එකක්. ළමයි තාප ධාරිතාවය කියලා නම් දීලා තියෙන ගාණෙදී දත්තයක් වශයෙන්. ඒකේ තේරුම තමයි ඒ දෙන්නේ m සහ c කියන දෙන්නගේ ගුණිතය දෙන්නේ. මොකක්ද දෙන්නේ? mc ගුණිතය. දැන් සූත්‍රය මොකද්ද? ඩෙල්ටා q සමානයි mc θනේ. හරිද? මේ දෙන්නගේම ගුණිතය තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? තාප ධාරිතාවය. c වෙනම ගත්තොත් විශිෂ්ට තාප ධාරිතාවය. c ව m ගෙන් වැඩි කරොත් උත්තරයට කියන අපි මොකක්ද කියලාද? තාප ධාරිතාවය කියලා. ඒ කියන්නේ එතකොට ඒකකයේ පොඩ්ඩක් වෙනස්. මේ m ගේ එකකයේ කිලෝග්‍රෑම්. c ගේ එකකේ දැන් මම කිව්වා මොකක්ද ඒකකයේ? ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයටනේ. දැන් මොකද වෙන්නේ? මේ කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් කැපුණාම ඒකකයේ තියෙන ජූල් සෙල්සියස් අංශකයට. මෙන්න මේ ඒකකයෙන් තියෙනවා කියලා කියන්නේ මොකක් කරලා තියෙන්නේ? මේ දෙන්න එයාලා ගුණ කරලාමයි දීලා තියෙන්නේ. ආයි අපි ගුණ කරන්න ඕනේ නැහැ. දැන් එහෙම දුන්නාම සමානව මොකක් කරනවද? මේ දෙන ඉලක්කම මෙතෙන්ද දාලා මේකට වෙනම ආයි ස්කන්ධය ආදේශ කරනවා. එහෙම යන්න එපා මම කියන්න හොඳට ගාන කියවද බලන්න දෙන්නේ විශිෂ්ට තාප ධාරිතාවයද නැත්නම් තාප ධාරිතාවයද කියන කාරණා හොඳට බලන්න. හරි ඔයගොල්ලෝ දැන් අර පද ටික අර්ධයක් වුණ අවසානට එතන යටින් ලියන්න තව වෙනවා ලියන්න. m වතාවක් c කියලා කියන්නේ මොකද්ද? තාප ධාරිතාවය. එහෙම ලියගන්න. තාප ධාරිතාවය. m කියන්නේ ස්කන්ධය ඊවන එක. හරි. ඒ අර්ථ දැක්ම යටින් m වතාවක් c කියලා කියන්නේ මොකද්ද? තාප ධාරිතාවය. හරි. තේරුණාද මේ ටික? විසල්ය. හරිද දුවේ? ඔව් සර්. තේරුණානේ? හරි. දැන් මට කොට උත්තර දෙන්න එහෙම. හිතන්න මේ සූත්‍රය අපි ගණන් හදන්න යන්නේ අර ප්‍රැක්ටිකල් එක කොහොමද කරනවනේ. මේ වගේ පද්ධතියක් තුල තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. උෂ්ණ විපර්යාසය වයින්නේ. මේ උෂ්ණ විපර්යාසයේ වෙන්නාම උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා නම් හරි උෂ්ණත්වය වැඩි වීමක් වෙලා තියෙනවා නම් ඒකේ තේරුම ඒක ඇතුලේ සිද්ධ වෙලා තියෙන තාප දායක ප්‍රතික්‍රියාවද තාප අවශෝෂක ප්‍රතික්‍රියාවද කසුනේ ජල භාජනයේ උෂ්ණත්වය වැඩි වෙලා තිබුණා. තාපදායක දායක ප්‍රතික්‍රියාව. හොඳට ළමයි අධ්‍යා ගන්න මේ හරි හොඳයි. ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩි වීමක් වෙනවා නම් මොකක්ද වෙන්නේ? තාප දායක ප්‍රතික්‍රියාව කියලා අපි සලකනවා ඉතින්. බැරිලාත් මේක සිසිලුණා නම් අර වටේ ජල භාජනයේ. ඒ කියන්නේ මොකක් කරාද? අර ප්‍රතික්‍රියාවට තාපය උරා ගත්තා. ඒකයි ජලයේ සිසිල් වෙන්න හේතුව. එහෙනම් ඒකේ උෂ්ණත්වය අඩු වෙලානේ තියෙන්නේ. උෂ්ණත්වය අඩු වීමක් වුණා අපි ඒක සලකන තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වශයෙන්. යට ලියන්න මෙහෙම කරුවදා ලියන්න. යන්න ප්‍රතික්‍රියාවක් සිදුවන විට අදාළ පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යාමක් සිදුව ඇතනම් එය තාප දායක ප්‍රතික්‍රියාවක් ලෙසද උෂ්ණත්වය අඩුවීමක් සිදුව ඇතනම්
උෂ්ණත්වය අඩුවීමක් සිදු වෙනවා. උෂ්ණත්වය අඩුවීමක් සිදු වෙනවා. එය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ලෙසද එය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ලෙසද සැලකේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ලෙසද සැලකේ. හරි. ඔන්න මම තියාගන්න උෂ්ණත්වය වැඩි වුණා නම් තාප දායක ප්‍රතික්‍රියාවක් කියලා තියෙනවා. අඩු වුණා නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. හරි. පොඩි උදාහරණයක් දැන් කරලා යන්න ගන්නක් හදමු. දැන් උදාහරණයක් ගන්න දෙන්නේ. මේක ලියන්න හදන ළමයි. කියන්න 500යි ඝන සෙන්ටිමීටර් 500යි ඝන සෙන්ටිමීටර් ජල තාපකයක් තුල අන්තර්ගත කැලරි මීටරයක CH4 ගෑස් වායුව ගෑස් 3.2 ග්‍රෑම් 3.2 ග්‍රෑම් වැඩිපුර O2 සමග වැඩිපුර O2 සමග සම්පූර්ණයෙන් දහනය කරන ලදී. හරි. ජල තාපකයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 28ක් වූ අතර අවසන් උෂ්ණත්වය 34යි සෙල්සියස්. 34යි සෙල්සියස් විය. සෙල්සියස් විය. පහත ඒවා ගණනය කරන්න. හරි. පහත ඒවා ගණනය කරන්න. හරි. මම ලියලා ළමයි යටින් ලියන වරහන් ලියන්නට මෙහෙම. ජලයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයක
1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. ද විශිෂ්ට තාප ධාරිතාවය වීතා 10 ගන්න 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට වේ. ජලයේ ඝනත්වය මෙච්චරයි. විශිෂ්ට තාප ධාරිතාවය අන්න අච්චරයි. හරි. ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. CH4 දහනය තාපදායකද අවශෝෂකද යන්න නිගමනය කරන්න. හරි. 2 CH4 දහනයට අදාළ ප්‍රතික්‍රියාව ලියා තාප ශක්ති විපර්යාසය සොයන්න. හරි. 3 මෙම ප්‍රතික්‍රියාව ශක්ති ප්‍රස්ථාරයක් මත දල සටහනකින් දක්වන්න. හරි. හයිඩ්‍රෝකාබනයක් තමයි CH4 කියලා කියන්නේ. දහනය කරන්නේ O2 එක්ක ඕනෑම හයිඩ්‍රෝකාබනයක් දහනය කරාම ලැබෙන්නේ මොනවද ළමයි? පොඩ්ඩ මතක් වෙන්න කියනව නම් කට්ටිය අමතක කට්ටියම ඉන්නවා නම් එහෙම. තුනේ කාබන් හයිඩ්‍රයිඩ් වෙන දෙයක් හම්බෙන්නේ නැහැ. CO2යි H2O තමයි ලැබෙන්නේ. ඒක ප්‍රතික්‍රියාව දීලා පොඩ්ඩක් බලන්න තුනේ මොකක්ද කියන එක. ඒක නැතත් කමන්නේ මෙන්න අර ගණන් ටික දාන්න පුළුවන් නේ. පොඩි උත්සාහයක් ගන්න බලන්න මම ගණන් පහක් දෙන්න. හැමෝම try කරන්න.
ඉවරයි කියන ළමකට මට. නදුන් ගාන හදුවද? ඔව් සර්. පොඩ්ඩක් කියනවනේ උත්තර ආපුවා. කොහොමද පළවෙනි උත්තරය? තාපදායක ප්‍රතික්‍රියාව. දායක. අර ඩෙල්ටා Q කරාවේ? ඔව් සර්. කියලා ඩෙල්ටා Q උත්තරය. 12600 ජූල්. 600 ඉතිරි. හරි. තව කෙනෙක් බලමු. කවුද? නක්වත් පුතා ඉන්නවද? කේෂික. අකින්දු කීදායි පුතා? උත්තර මේක දායි. සාදනවද?
ආවින්දියා කිදායි උත්තරේ තාම හදනවද? හරි. විසල්ලා ඕක තමා සාවේ. යාවනේ. බලමු ළමයි දැන් හදන්න පොඩ්ඩක් ගන්න. අපි පළවෙනි ගන්න හැදී දැන් ඉන්නේ. මේකේ මොකද්ද මේ අහන්නේ ඉස්සල්ලාම ප්‍රතික්‍රියාව තාපදායකයිද අවශ්‍යද අපෙන් එහුවන්නේ. ඒක හොයාගන්න කොහමද? මෙතනින් හොයාගන්න තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. 28 34කට ගියා කියන්නේ උෂ්ණත්වය ඉහළ ගිහිලා තියෙන්නේ. එහෙනම් අනිවාර්ය ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒක හැමෝගෙම හරියන්න ඇති. ඒක නැසෙන දෙයක් නෑ. හරි. ඊළඟට මම ප්‍රතික්‍රියාව ලියන්න කියලා කිව්වා මෙතනදී. ප්‍රතික්‍රියාව ළමයි කොහොමද එන්නේ? හරි අර second group එක තමයි ප්‍රතික්‍රියා තුනද කියලා කරලා දෙන්නේ නැහැ හරියටම. එයාට ඒක කරමු. CH4 වායුවයි O2 වායුවයි තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙයා හයිඩ්‍රෝකාබනයක් වෙනහම ප්‍රතිඵල වෙන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි. ජලය කියන්නේ ද්‍රවයක්. වායුවක් නෙමෙයි. මේක තුඩ කරන්නයි තියෙන ළමයි. කාබන් ගාන 1 1 හරි. H ගාන මේකේ 4ක් තියෙනවා ළමයි. එහෙනම් මේකේ 4ක් වෙන මෙයා දෙකකින් වැඩි කරනවා. එතකොට ඔක්සිජන් ගාන ගත්තාම මෙතන 2යි මෙතන 2යි 4යි. මෙතන දෙකකින් දැම්මම හරි. මේ තමයි සිද්ධ ප්‍රතික්‍රියාව. ඒක හරි ලියන්න බැරි විදිහට තමයි ලියාගන්න. CH4 ධන 2ක් O2 ලැබෙනවා. CO2 ධන 2ක් H2O. ප්‍රතික්‍රියාව අපි කතා කරමු. අර පාඩමේදී භෞතික අවස්ථාවේ වෙන වැරදිද? භෞතික අවස්ථාව දාන්න බෑ. මම මේක ඊළඟ කියලා දෙන්නම්. මේක දිගටම කියන්නේ නැහැ භෞතික අවස්ථාව කියන්නේ. හරි. මේ දුන්න වායු අර්ක ද්‍රවයක්. හරි. දැන් මේ ප්‍රතික්‍රියාවේදී මෙන්න මේක. මෙහෙම ස්කන්ධයක් දුන්නා. CH4 ග්‍රෑම් 3.2 කියන එක. මේක වැදගත්කමක් තිබ්බද ළමයි? මේක ඕනමද ගන්න දාන්න. මේක ලබා ගත්තා නම් ගන්නවා දාන්න වැරදි ගන්න. හදලා තියෙන්නේ. ඇයි ඒ? අපි ගන්න ඕනේ හැම වෙලාවෙම උෂ්ණත්ව විපර්යාසයෙන් මයින් මොකද ජලයේ. ජලයේ ස්කන්ධය තමයි හොයා ගන්න ඕනේ. ඒතර ජලයේ ස්කන්ධය මම කෙලිම දුන්නේ නැහැ. මේකෙදි මම දුන්න ජලය ගැන කාරණා දෙකක්. එකක් තමයි ජලයේ ඝනත්වය දීලා තිබ්බා. අනික තමයි ජලයේ පරිමාව මම දීලා තිබ්බා. ජල භාජනය. එතකොට ඝනත්වයේ පරිමාවයි දන්නවනම් සූත්‍රයක් තියෙනවා ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. තේරුණා නේද? ඒ කියන්නේ මේ ස්කන්ධය කියන හංගලා තියෙන මේක දිගානේ. මොකක්ද දුන්නේ මම ජලයේ ඝනත්වය දුන්නා පරිමාව දුන්නා. එහෙනම් ජලයේ ස්කන්ධය කියන්නේ මොකද ළමයි? ස්කන්ධය සමානයි ඝනත්වයේ වැඩි කිරීම පරිමාව. මෙන්න මෙතනින් අපි ජලයේ ස්කන්ධය හොයා ගන්න ඕනේ. ජලයේ ඝනත්වය මම කිව්වා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. මේ දුන්නේ වැඩි කිරීම පරිමාව කොච්චරද තිබේ? 500යි ඝන සෙන්ටිමීටර. එතන මේ cm ඍණ 3ට දශම කැපිලා ගියාම එක්වර 500 කොහොමද 500යි උත්තරය කියා දෙන්නේ ග්‍රෑම් 500ක් කියලා එනවා. ඔන්න අපි ස්කන්ධය සඳහා ගන්න අගය. කියලා ගන්නකොට ග්‍රෑම් 500ක්. මොකද අපි ග්‍රෑම් 500ක තමයි උෂ්ණත්ව විපර්යාසය මැනලා තියෙන්නේ මේකෙදි. එහෙමනම් හරි සූත්‍රය දාමවත් ළමයි ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා T. හරි M කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධය. ස්කන්ධය කියන්නේ 500යි ග්‍රෑම්. වැඩි කිරීම C විශිෂ්ට තාපදායකතාවය 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. උෂ්ණත්ව වෙනස කීයද ළමයි? මෙතන 28න් 37ට යනවා කියන්නේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් 6ක් තියෙනවා. හරි? මෙන්න ඉලක්කම් ටික ආදේශ කරන විදිය. දැන් ප්‍රශ්නයක් තියෙනවා ළමයි මේකෙදි. මොකද්ද ප්‍රශ්නේ? ඒකකවල. මෙයාගේ ග්‍රෑම් මෙතන කිලෝග්‍රෑම්. එහෙම දාන්න බෑ අපිට. එහෙනම් අනිවාර්යෙන් මෙයාත් මොකක් කරන්න ඕනද? ඒක කිලෝග්‍රෑම් කරන්න ඕන නැත්නම් මෙයාගේ එක හදන්න ඕන. මෙයාගේ හදනකොට නම් මේක හදන්න ලේසි අපිට. හරි? ග්‍රෑම් 500ක් කියන එක කිලෝග්‍රෑම් කරන්න නම් මොකක් කරන්න ඕනද? 1000න් බෙදන්න ඕනේ. හොඳයි ග්‍රෑම් 1000ක් නේ කිලෝයක් කියලා කියන්නේ. 1000න් බෙදනවා කියලා කියන්නේ වෙනත් ක්‍රමයකට ගත්තොත් එහෙම 10 ඍණ 3 බලයෙන් වැඩි කරනවා කියන එක. එතකොට ඒකේ කිලෝග්‍රෑම් කරන්නේ. වතාවක් 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ළමයි මේ ගාන හදා විභාගෙදී මෙන්න මේ සූත්‍රය ලියන ලකුණු හම්බ වෙනවා.
ඊළාට මෙන්න මේ ආදේශ කිරීම. මේක අනිවාර්ය නෑ. මෙන්න මේ ආදේශ කිරීම තියෙනවානේ. ඒකත් සමග ආදේශ කිරීම කියන එක. මේකට වෙනම මේ ඉලක්කම් සඳහා ලකුණු වෙන් වෙනවා. වෙනම එක සඳහා ලකුණු වෙන් වෙනවා. හරි. අන්තිම උත්තරයේදී ආයේ කපන්න යන්න එපා මේකෙදි. අපි දැන් එක් කොමත් කැපෙනවා මෙතනදී. කැපෙන විදිහ ඔන්න මම පෙන්නන්න මෙතන මේ දෙන්න කැපෙනවා. මෙතන එකක් කියලා නැහැ සෙල්සියස් කියන එක. හරි සෙල්සියස් අංශක වලට සෙල්සියස් කැපෙනවා. උත්තරය නමගෙන්ද ජූල් වලින් එනවා උත්තරය. දැන් මෙතනදී 10 ඉරතුන ගත්තාම මෙතනින් දෙකකුයි අතනින් හිකුයි කැපියයි. උත්තරේ එන්නේ 5/6 30යි. 420 වැඩි කිරීම 30යි. 3 2 6යි 12යි. උත්තරේ නම මෙන්න මෙහෙම. 12600ක් කියලා. ජූල්. ඔන්න උත්තරේ. හරිනේ මේ උත්තරේ. හොඳයි. මේ තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ තාප ශක්ති විපර්යාසය. කොච්චරද ජූල්? 12600ක් පිට වෙලා තියෙනවා. තේරෙනවද ඒක? කොච්චරද 12600ක් පිට වෙලා තියෙන්නේ. කසුනි ආවද උත්තරේ? ඔව් සර්. හරිනේ. කවුද හැමෝටම තේරෙනවද ළමයි මේක කරපු ටික? ඒ ගන්න හදපු විදිය පැහැදිලිද? කවුද? මාල්ෂි හරිද දුවේ? හරි සර්. තේරුණේ පුතා? ඔව් සර්. හරිනේ. හරි. ඊළඟට මේක ප්‍රශ්නයක් එනවා අර ශක්ති මට්ටම් ප්‍රස්ථාරක මේක අඳින්න කියලා කිව්වා. ඒකේ නේද ඔයාලට මම මතකද මෙහෙම ඇඳ ප්‍රස්ථාරයක්. මේ අක්ෂයේ ශක්තිය කියලා අරගන්න. මේ අක්ෂය ශක්තිය. මම මේකේ අර ඇඳනේ මට්ටම් දෙකක් කොහොමද? දලසරහන් නැගිලික දෙන්නේ. මෙහෙම මට්ටම් දෙකක් ඇඳ මේ මට්ටම් දෙකේ මම එතන ලිව්වේ ප්‍රතික්‍රියාව ප්‍රතිඵල කියන කාරණා. දැන් මේක ළමයි තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපදායක ප්‍රතික්‍රියාවක් කියන එකේ තේරුම තමයි ප්‍රතික්‍රියක ඉහළ ඉන්නවා ලැබෙන ප්‍රතිඵල ශක්තිය අඩුයිනේ. එයාලා පහළ ඉන්නවා කියන එක. මොකද මේක තාපදායක හන්දා උඩින් ඉන්නෝනේ පටන් ගන්න කට්ටිය. ඒතර මේක පටන් ගත්තේ කාගෙන්ද? CH4YY දෙක O2YY මේ දෙන්නගෙන් තමයි පටන් ගත්තේ. ඉවරන කාගෙන්ද? කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් එහෙකොයි ජලයෙන් දෙන්නෙකුයි ලැබිලා. හරි? මෙන්න මේක තමයි කියන්නේ දල සටහනක් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනින් මෙතෙන් එද්දි කොච්චරක් පිටනවද? ඒ කියන්නේ මෙන්න මේ දෙන්න අතර පරතරය කොච්චරද? 12600ක් ඉන්නවා මේ තේරුම. ජූල් මෙච්චර පිට කරලා දාන්න. මේ උතරේ එනවා මෙන්න මේ ප්‍රස්තාරය. මේ වගේ ප්‍රස්තාරයක් ගැන අහලා බලනවා ඇති. වෙන මුකුත් ලියන්න ඕනේ නැහැ. හරි ඒ කොටස ඔන්න ඔය ටික දැන් තිබුණා ඇති මේකෙදි. මෙහෙම පත් වෙනවා කියන්නේ. හරි මම ගණන් කීපයක් දාන්නම්. උතරේ සමීකරණ ළමයි හොඳට බලලා ගණන් හදන්න. ඒ ස්කන්ධය කියන එක මම එක එක ක්‍රමවල දෙන්නේ ගණන් වලදී. ඒ ටික හරියට බලලා සැලකිලිමත්ව ගණන් හදා ගන්න ඕනේ. ඊළඟට මම කියපු කාරණා. තාපදාර්ථතාවයයි විශිෂ්ට තාපදාර්ථතාවයයි. හරියට අඳුර ගන්න ගානේදී දැන් මම මේ ගාන නම් විශිෂ්ට තාපදාර්ථතාවය දුන්නේ සමහර ගණන් මොනවද තියෙන්නේ? තාපදාර්ථතාවය දීලා තියෙනවා. ඒ මොනවද මේ අමුතුවෙන් ස්කන්ධය හොයලා ගුණ කරන්න යන්න එපා. එයාලා ඒ ටික කරලා තියෙන්නේ ගාන ඇතුලේ. අපිට තියෙන්නේ එක උෂ්ණත්ව වෙනසෙන් වැඩි ගන්න විතරයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ තමයි. හරි. මේක තේරෙනවනේ? හරි. ලියන්න මාතෘකාවක් ළමයි. යන්න ප්‍රතික්‍රියාවක තාප ශක්තිය වරණ ඇතුළේ ඩෙල්ටා Q මනිනු ලබන ආකාර ප්‍රතික්‍රියාවක තාප ශක්තිය මනිනු ලබන ආකාර හරි
දැන් මෙහෙම ගැටලුවක් තියෙනවා සමහර ළමයි ඉස්කෝලේ පටාරන් තියෙන හන්දා ඉස්කෝලේ යන තියෙන ළමයිට නමාරු මම හිතන්නේ මම මේ පන්තිය අද 6:00 වෙනකම් කරන්න උඩරිම try කරලා උඩරිම වෙලාවෙ ඉන්න ඊට පස්සේ මම අවසාන ටික බලාගත්ත ඉන්න වීඩියෝ එකේදී අනිත් දවසෙන් පස්සේ ළමයි අපි 4:00 පටන් ගමු පන්තිය ඒක තව පැය භාගයක් හම්බ කරගෙන මොකද හැමෝටම මම හිතන්නේ ලබන සතියේ ඉස්කෝලේ යන්න වෙනවා ඒකල අපිට 5:00 නවත්ත ගන්න පුළුවන් පැයක් හරි කමක් නැහැ කරමු පන්තිය දවස් 3ක් කර ගැද්දි මේක අල්ලගත්තා හරි ආගන්න ඕනේ දැන් මම මේ ඉවන්නන්න යන වලට ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය නැත්නම් ඩෙල්ටා Q කියන එක මයින ක්‍රම දෙකක් ගැන හොඳට තේරුම් ගන්න මේක ළමයි අපිට ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය කියන එක ප්‍රධාන ක්‍රම දෙකකට බෙදෙනවා ක්‍රම කීයක් තියෙනවද දෙකක් තියෙනවා එක ක්‍රමයක් තමයි නියත පීඩන තත්ත්ව යටතේ අද ක්‍රමේ නියත පීඩන තත්ත්ව යටතේ දෙවෙනි ක්‍රමය තමයි නියත පරිමා තත්ත්ව යටතේ ඔන්න ක්‍රම දෙක. මොකද ක්‍රම දෙක? නියත පීඩනයක් යටතේ අපිට පුළුවන් ප්‍රතික්‍රියාව තාප ශක්ති විපර්යාසය මයින්ද. එහෙම නැත්නම් නියත පරිමාවක් යටතේ පුළුවන් ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය මයින්ද. පැහැදිලිනේ? කියන්න එහෙම. ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය ගණනය කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි ප්‍රධාන ආකාර දෙකකි ලියන්න එනම් අංක 1 නියත පරිමා තත්ත්ව යටතේදී නියත පරිමා තත්ත්ව යටතේදී දෙක නියත පීඩන තත්ත්ව යටතේදී ඔන්න ක්‍රම දෙක. මොකද ක්‍රම දෙක? නියත පරිමා තත්ත්ව යටතේ නියත පීඩන තත්ත්ව යටතේ. මේ ටික හොඳට තේරුම් ගන්න මේ ටික පොඩ්ඩක් එහා මෙහා වුණොත් එහෙම අපෝ තේරෙන්න තියෙනවා පස්සේ පාඩම. හරිද? කටපාඩම් කරන්න ගමන් නැත්නම් ප්‍රතික්‍රියාවල හොයන්න කියනවා. ඔන්න ක්‍රම දෙකක් තියෙනවා. පීඩනයේ නියත තියන හොයන්න පුළුවන්, පරිමාණයේ තියන හොයන්න පුළුවන්. අපි ඒක උදාහරණයක් බලමු මොකක්ද මේ කිව්වේ කියන්නේ. හරි පළවෙනි එක නියත පරිමා තත්ත්ව යටතේදී දෙක නියත පීඩන තත්ත්ව යටතේදී යට ලියන්න මෙහෙම Zn sink සහ තනුක H2SO4 තනුක H2SO4 අතර සිදුවන්නා වූ පහත ප්‍රතික්‍රියාව සඳහා තාප ශක්ති විපර්යාසය ඉහත සඳහන් ආකාර දෙකට පහත පරිදි සෙවිය හැක. හරි. අපි බලන්නේ ළමයි සිංක් සහ තනුක H2SO4 එක ප්‍රතික්‍රියාව. සිංක් කියන්නේ ලෝහයක්.
තනු සල්ෆියුරික් කියලා කියන්නේ ආම්ලයක්. මේ දෙන ප්‍රතික්‍රියා කරනම ළමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඊයන් ප්‍රතික්‍රියාව සිංක් කියන්නේ ලෝහයක් නෑ ඝනයක් විතර. හරි H2SO4 කියන්නේ තනුකයි කියලා කියන්නේ ජලයේ අඩංගුයි. ඒ කියන්නේ මෙයාගේ භෞතික අවස්ථාව එන්නේ AQ 1%. මේ දෙන ප්‍රතික්‍රියා කරාම ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා සිංක් සල්ෆේට් ZnSO4. ඒකත් ජලීය ද්‍රාවණයක්. පිට වෙලා යනවා H2 වායුව. H2 gas. ඔන්න ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හරි. එතකොට මෙන්න මේ ලෝහයක් අම්ලයකට දැම්මාම මොන ලෝහය දැම්මත් අම්ලයකට අනිවාර්යෙන් අම්ලයේ උෂ්ණත්වය ඉහළ යනවා. කියන්නේ රත් වෙනවා පද්ධතිය. ඒක තේරුම් ළමයි ප්‍රතික්‍රියාව තාපදායකයි කියන එක අවශ්‍යයි කියන එකද? රත් වෙනවා කියලා කියන්නේ තාපදායකයි කියන එක. එහෙනම් අපි දැන් ළමයි මේ ක්‍රම දෙකට මනින්න හදන්නේ තාපදායක ප්‍රතික්‍රියාව තාප ශක්ති විපර්යාසය. හරිද? මම දැන් ක්‍රම දෙකක් කිව්වනේ. මොකද ක්‍රම දෙක? එකක් නියත පීඩන තත්ත්වය යටතේ අනික නියත පරිමාණ තත්ත්වය යටතේ. ප්‍රතික්‍රියා ලියන්න ඕනේ. දැන් බලා ගන්න. මම මේකට ගන්නවා මෙන්න මේ වගේ ප්ලාස්ටික් දෙකක්. එක සමාන ප්‍රමාණයේ ප්ලාස්ටික් දෙකක් ගන්නවා. හරි මේ තියෙන ඒ ප්‍රමාණය තවත් ප්ලාස්ටික් වා මේ ප්ලාස්ටික් දෙකටම එකම ප්‍රමාණයෙන් මම ගන්නවා සිංක් සහ තන්ක සල්ෆියුරික්. ප්‍රමාණ වෙනස් කරන්නේ නැහැ දෙකේම සමානයි. හරි. හැබැයි මේකෙදි කරලා තියෙන්නේ මේක සම්පූර්ණයෙන් මුඩියක් ගහලා සීල් කරලා තියෙන්නේ. ප්ලාස්ටික්. මේකෙදි මේ ප්ලාස්ටික් සීල් කරන්නේ නැහැ ළමයි. මේකට දානවා වායු රෝධක පිස්ටන් එකක්. ඒ කියන්නේ මේ පිස්ටන් එකට නිදාසේ එහා මෙහා චලනයට පුළුවන් මේක. තේරුණාද? මේ දෙකටම මන්තන කූරකුයි. හරි උෂ්ණත්වමානකුයි දාලා තියෙන්නේ. මම මේ කළු පාටින් පෙන්නේ උෂ්ණත්වමාන විතරයි ඈ. මන්තන කූර දැන් ළමයි කල්පනා කරනවා මෙයා කොහොමද දැම්මේ ඔයගොල්ලෝ කියලා. හරි පිටියේ අසෙල් කරලා. ඒක හිතන්න යන්න බෑ කොහොමද දැම්මේ හිතා ගන්නකො. මොකද්ද මේ තියෙන්නේ? උෂ්ණත්වමානය. දැන් පොඩ්ඩක් හිතන්න. මේ භාජන දෙකම පටන් ගන්න එකම අවස්ථාවකනේ. එතන මේ දෙකේම උෂ්ණත්වමානය පෙන්වන්නේ එකම පාඩාංශය. හරිද? සමාන ප්‍රමාණයෙන් මෙහෙම දාලා දෙකටම අපි මයින්නේ මේ උෂ්ණත්වමානය සහ මේ උෂ්ණත්වමානය භාවිතා කරලා මොකද්ද? උෂ්ණත්ව විපර්යාසය. අපි හිතමු මේ භාජනයේ මැන්නහම ප්‍රතික්‍රියාවේ අවසානයේ ඉන්න උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව විපර්යාසය ඩෙල්ටා T එකයි කියලා. මෙතනින් වෙන උෂ්ණත්ව විපර්යාසය අපි හිතමු ඩෙල්ටා T දෙකයි කියලා. තේරුණාද? දැන් හොඳට හිතන්න. මේක සම්පූර්ණයෙන් මුඩිය වහලා තියෙන්නේ. ළමයි මේ මුඩිය වැහුවට පස්සේ මේ පද්ධතිය තුළ පරිමාවද නියත වෙන්නේ පීඩනයේද? ඔය පද්ධතියක් සම්පූර්ණයෙන් සීල් කරාට පස්සේ මේකේ අභ්‍යන්තරේ ප්‍රතික්‍රියාව සිද්ධ වීමත් සමග පරිමාවද නොවෙනස්ව තියෙන පීඩනයේද? පරිමාව. ඇයි මේකේ කොහොමද වෙනස් වෙන්න දෙයක් නැහැ මේ පරිමාව නිශ්චිතයි දැන්. අර වහලා තියෙන්නේ. එහෙනම් ළමයි මේ තව මොන අවස්ථාවද? පරිමාව නියත අවස්ථාව. මේ මොන අවස්ථාවද? පරිමාව නියත අවස්ථාව. එතකොට මේකේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව සිද්ධ වීමත් එක්ක මේ පිස්ටන් එකේ හැරෙන්න චලනය වෙනවා නිදහසේ. අභ්‍යන්තර පීඩනය සහ බාහිර පීඩනය හැම වෙලාවෙම එකම ගානක් තියා ගන්නවා. පීඩනය වැඩි වුණොත් එම් පිස්ටන් උඩට ගිහලා ඒක අඩු කර ගන්නවා. ඒ කියන්නේ මේ තියෙන මොන අවස්ථාවද? පීඩනය නියත අවස්ථාව. හරි. දැන් ළමයි එකම තත්ත්වය යටතේදී එකම ප්‍රමාණයෙන් අරගත්තාම මේ දෙකෙන් සිද්ධ වෙන එකම ප්‍රතික්‍රියාවක් නා. මේ පද්ධති දෙකේම පිටවන තාප ශක්ති ප්‍රමාණය නැත්නම් ඩෙල්ටා Q කියන වෙනස් වෙන්න පුළුවන්ද? ඩෙල්ටා Q වෙනස් වෙන්න පුළුවන්ද? මේකේ පිටවන තාප ශක්තියයි මේකේ පිටවන තාප ශක්තියයි
එකක්ද දෙකක්ද? එකම තත්ත්වයකට ගත්තොත් එහෙනම් එකම ප්‍රමාණය. කසුනේ එකයි. අනිවාර්යෙන් එකම වෙනවා. ඇයි ඒ? දෙකේම සිද්ධ වෙන එකම ප්‍රතික්‍රියාවනේ. ඒ කියන්නේ ළමයි කිසිම හේතුවක් මත පිටවෙන තාප වෙනස් වෙන්න බෑ. ඇයි ඒ? මෙතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඒ ප්‍රමාණයෙන්මයි මේකෙන් සිද්ධ වෙන්නේ. තේරුණාද? නමුත් ඔයාලා හිතන්නේ මෙතන මේ උෂ්ණත්ව වෙනසක් දැනගන්න ඕනේ. මම මේ T1 T2 කියලා දැම්මේ. ඒ උෂ්ණත්ව වෙනස්කම් දෙක සමාන වෙයිද අසමාන වෙයිද? ඒ කියන්නේ මම ඔය T1 T2 දැන් අඳුර ගන්න ලේසි වෙන්න. ඒ දෙකම එකම අගයක් එයිද නැත්නම් අගයක් දෙකක් එයිද? ඔය ක්‍රම දෙකම එන්නා. දුමිදු මොකක් වේද? එකම අගයක්. එකම අගයක්. එකම අගයක්. ඔව්. මොකද ඉන්දුරිනේ 700 නිපුණ නංගි. අගයන් සමාන වේද අසමාන වේද දුවේ? මල්සි සමානයි. සමානයි. කවුරුත් නැද්ද ඔයගොල්ලෝ අසමානයි කියන්නේ මේක? චුට්ටක් හොඳට හිතන්න දැන් මේකදී ඈ. මේකේ ක්‍රියාකාරීත්වයේදී මේක සම්පූර්ණ සීල් කරලා තියෙන්නේ. උෂ්ණතමානයේ පෙන්න පාඨාංකයයි මේකේ පාඨාංකය මම අහන්නේ. චුට්ටක් කරුණාල බලන්න. දැන් මේ දෙකේම නිපද වෙන්නේ එකම ශක්තියක්, එකම තාප ශක්තියක්. එකම ශක්තියක් නිපද වුණාට මේකෙදී ඒ ශක්තියෙන් පොඩි කාර්යයක් කරනවද නැද්ද? කරනවා සර්. මේකෙදි කරනවනේ මොකක්ද ඒ කරන කාර්යය? මේක උඩට මේ පිස්ටනේ මොකක් කරනවද? උඩට ඉහළට අරන් යනවනේ. මේක ඇතුලේ පීඩනය වැඩි වෙනවනේ. ප්‍රතික්‍රියාව සිද්ධ වීමත් එක්ක මෙතන හයිඩ්‍රජන් හැදෙන පටන් ගන්න මේක අභ්‍යන්තරේ පීඩනය වැඩි වෙනවා. ඒ පීඩනය වැඩි වීමත් එක්ක මොකද වෙන්නේ? ඒක අඩු කරගන්න ඕනේ හන්දා මේ පිස්ටනේ මොකක් කරනවද? ඉහළට අරන් යන්න ඕනේ. ඒ කියන්නේ කාර්යයක් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේකෙදි එහෙම මොකුත් කරන්න දෙයක් නැහැ. ඒ යම් ශක්තියක් නිපද වෙනවාද ඒ ශක්තිය මේකෙදි එහෙමම ගැප් වෙලා තියෙනවා. මේකෙදි මොකද වෙන්නේ ළමයි? ඒකේ ශක්තිය නිපද වුණාට ශක්තියෙන් කොටසක් මෙයා වැය කරගන්නවා. මොකද මේ පිස්ටන් එක චලනය කරන්න. එතකොට මේක ඇතුලේ එක සමාන ශක්ති ප්‍රමාණය නිපද වුණාට මෙයාගේ යම් ශක්ති හානියක් සිද්ධ වෙනවා. ඒ මොකටද? අර පීඩනයේ නියදව තියාගන්න ඕනේ හන්දා. තේරුණාද? ඒක හන්දා හරිද? මෙතන තියෙන ශක්ති ප්‍රමාණයයි මෙතන තියෙන ශක්ති ප්‍රමාණය වෙනසක් වෙනවා. තේරුණා නේද? එතකොට තමයි මේ තියෙන ශක්ති ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ උෂ්ණත්ව වෙනස බලා ගන්න. එතකොට දැන් මෙතන ශක්ති හානියක් වුනේ නැති අන්දා මෙතන තිබ්බ මුළු ශක්තියම හේතු වෙනවා මේ උෂ්ණත්වමානයේ පාඨාංකය වැඩි වෙන්න. නමුත් මෙතන යම් ශක්ති හානියක් සිද්ධ වුණා. ඒකද මොකද වෙන්නේ? ඉතුරු වෙන ශක්තිය තමයි හේතු වෙන්නේ මේ උෂ්ණත්වමානයේ පාඨාංකය වැඩි වෙන්නේ. දැන් තේරුණාද? එහෙමනම් ළමයි අපිට ওই උෂ්ණත්වමාන දෙකෙන් වැඩි පාඨාංකයක් පෙන්වන්නේ නියත පරිමා අවස්ථාවේ තියෙන වෙලාවෙද නියත පීඩන තියෙන අවස්ථාවේද? වැඩි පාඨාංකයක් පෙන්වන්නේ. කසොන් පීඩනයක් තියෙනවා. හොඳට ගන්නවා. මහන්නේ වැඩි පාඨාංකයක් පෙන්වන්නේ නියත පරිමා අවස්ථාවේ තියෙන උෂ්ණත්වමානයේද නියත පීඩන අවස්ථාවේ තියෙන උෂ්ණත්වමානයේද? නියත පරිමා අවස්ථාවේ. නියත පරිමා අවස්ථාවේ. තේරුණාද මේක? මේකේ ළමයි නිපදන ශක්තිය තියෙනවනේ. ඒ ශක්තිය මොකකරොත් අය වෙන්නේ නැහැ. ඒ ටික එහෙම මේක ඇතුලේ තියෙනවා. අභ්‍යන්තරේ. ඒතකොට මේ මුළු ශක්තිය මොකක් කරනවද? මෙයාගේ පාඨාංගය වැඩි ගන්න හේතු වෙනවා. නමුත් මෙතන මොකද වෙන්නේ? ඒ ශක්තියම නිපද වුණත් යම් කොටසක් වැය කරනවා මේ පිස්ටන් එක චලනය කරන්න. ඒතකොට ශක්තිය ඉතුරු වෙන්නේ අඩුයි. අරට වඩා. අන්නේ අඩු ශක්තිය හන්දා මොකද වෙන්නේ? මේ උෂ්ණත්වමානයේ පාඨාංකය ඉහළ යනවා. පැහැදිලි නේද? එහෙනම් මතක තියාගන්න මේ ක්‍රම දෙකට අපි මයින් උෂ්ණත්ව විපර්යාසයන් කවදාවත් සමාන වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඩෙල්ටා T1ට වඩා ඩෙල්ටා T2 අනිවාර්යයෙන්ම කරනවාද? කුඩා අගයක් වෙනවාමයි. පැහැදිලිද? ඔන්න මෙන්න මේ තත්ත්ව දෙක යටතේ ප්‍රතික්‍රියා කරලා ප්‍රතික්‍රියාවල ඩෙල්ටා Q අධ්‍යයනයට ගියාම උෂ්ණත්ව විපර්යාසයේ වෙනසක් සිද්ධ වෙනවා. ඒකට හේතුව දැන් තේරෙනව නේද? එතකොට දැන් ඔයගොල්ලෝ ඉස්සල්ලාම මෙන්න මේක කරන්න ඕනේ. ඔයගොල්ලන් පොතේ මැදින් බෙදා ගන්න එක පැත්තක ලියන්න නියත පරිමාණීය අවස්ථාව අනිත් පැත්ත ලියන්න පීඩන නියත අවස්ථාව.
කියලා ලියලා මේවා මුකුත් ලියන්න එපා. හරි. මෙන්න මේ රූප දෙක අඳ ගන්න. මේ මොනවද තියෙන්නේ? එක සමාන ප්‍රමාණයෙන් ගත්ත සිංක් තනු H2SO4 මේ තියෙන උෂ්ණත්ව මාන දෙක කියලා යන්න ඕනේ නැහැ නම් කරන්න ඕනේ නැහැ. මේ අගයන් දෙක දාගන්න. මේක කරගන්න ඕනේ. නියත පරිමාණ අවස්ථාව නියත පීඩන අවස්ථාව හරියට මාරු කරන්න එපා නේද ගන්න හරියටම නැත්තම් රූප දෙක වෙනම ඇදලා උඩ දෙක මාරු කරයි ඈ ඒතර සම්පූර්ණ කණ පිට යන ගාන ඇදලා ඉවරද දුමිදු හරිද පුතේ ඉවර කරනවා චුට්ට වෙනස තාම අඳිනවා. හරි හරි සර් උතන යටම ලියලා තියෙන්නේ මොකද්ද? හරි ඉන්නේ ඔයගොල්ලෝ නෝට් එක පිළිවෙලට හදාගන්න මේක ඈ ලස්සන්ට හරි පොඩ්ඩක් කටුවට වයි පැන්සලෙන් ඇදලා පස්සේ ආපහු හදාගන්න ඕනේ දැන් ලියන්නට මෙහෙම සර් උතන යටම තියෙන්නේ මොකද්ද ලියලා? මෙතනදී සිංක් සහ තනක H2SO4 කියලා අන්තලා තියෙන්නේ මේ පල්ලෙහා තියෙන මාද මේ දෙක ඇදලා තියෙන්නේ සිංක් තනක H2SO4 ඔකට කලින්ම කියපු මාතෘකාව මොකද්ද? කොතනද මෙතන මේ දෙකද මුලින්මද පටන් ගද්දිම පටන් ගද්දිම කිව්වේ ප්‍රතික්‍රියාවක තාප විපර්යාසයේ මනින ආකාරය කියලා කිව්වේ. ඔව්. ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය මනින ආකාරය. ප්‍රතික්‍රියාවක තාප විපර්යාසයේ මනින ආකාරය. යට ලියනවා මේ කොහොමද ලියන්නේ?
ඉහත පද්ධති යුගලය එකම තත්ත්ව යටතේ ඇති බැවින් එකම තත්ත්ව යටතේ ඇති බැවින් එකම තාප ශක්ති ප්‍රමාණයක් ජනනය කරයි. පරිමාව නියත විටදී නිපද වෙන මුළු තාප ශක්තිය උෂ්ණත්ව මානයේ පාඨාංකයේ කෙරෙහි හේතු වන නමුත් නියත පීඩන තත්ත්ව යටතේදී නිපද වන තාප ශක්තියෙන් කොටසක් පිස්ටනයේ චලනයට භාවිතා වන බැවින් උෂ්ණත්ව මානයෙහි පාඨාංකය සඳහා හේතු වන්නා වූ තාප ශක්ති ප්‍රමාණය අඩුවීමක් සිදුවේ. එහෙමනම් ළමයි මොකද්ද මේකේ වෙන්නේ ලියන්න. එනම් හරි ඩෙල්ටා T1 ට වඩා ඩෙල්ටා T2 කියන එක විශාලයිද කුඩායිද? මල්ෂි
ආවින්දයා කියන්න බලන්න දුවේ මෙයාට වඩා මෙයා කුඩායිද විශාලයිද 1 වඩා 2 ඈ එන්නේ කසුන් නැද්ද ඉන්දුනේ කියන බලන්න ඩෙල්ටා T1 විශාලයි T1 විශාලයි හරි හරි මොකද වෙන්නේ එනම් ලියන්න T1 වඩා T2 මොකක් වෙනවද කුඩා වෙයි කියලා පොදු කරගන්න එක එනම් T1 විශාලයි T2 වෙයි හරි ඔන්න එතන නිගමනය පැහැදිලිද මේක තරම් ටික එතකොට දැන් ළමයි හිතන්න මෙහෙම මේ ප්‍රතික්‍රියාව නෙමෙයි මොනවා හරි ගමන්නේ රසායනික විද්‍යාවේ ප්‍රතික්‍රියාවක් භෞතික වේවා හරි රසායනික වේවා මොන ප්‍රතික්‍රියාවක් හරි මෙහෙම තත්ත්ව දෙයක් යටතේ මැන්නොත් එහෙම අනිවාර්යයෙන්ම පරිමා අවස්ථාවට වඩා නේද මේක මේකට අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද අඩු වෙන්න ඕනමයි නේද ඇයි මේ තත්ත්වයටද මැන්නොත් එහෙම ශක්තිය වැය වෙන්නේ නැහැ මොකටවත් මේ තත්ත්වයට මොකද ශක්තිය වැයීමක් සිද්ධ වෙනවා එහෙනම් මතක තියාගන්න මේ ප්‍රතික්‍රියාව සඳහා නෙමෙයි මුළු කෙමිස්ට්‍රි සිලබස් එකේ තියෙන ඕන ප්‍රතික්‍රියාවක් මෙන්න මේ තත්ත්වයටද මොකද නියත පීඩන තත්ත්වයටද කරොත් එහෙම අනිවාර්යෙන් නිපදන ශක්තියෙන් කොටසක් මේකට යන හන්දා උෂ්ණත්ව විපර්යාසය කියන එක මේකට අඩුවක් මේකට එන්නේ පැහැදිලිද ඔන්න හොඳට උඩ ගන්න මේක එතකොට දැන් මේ අඩු උෂ්ණත්ව විපර්යාසයෙන් එන්නේ අපි දැන් මේ ප්‍රතික්‍රියා දෙකටම දෙකෙන් සිද්ධ වෙන එකම ක්‍රියාව වුණාට අපිට පුළුවන් මේ පද්ධතියේ ඩෙල්ටා Q හොයන්න. සූත්‍රය මොකද්ද? ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා T. දැන් අපි මේ පද්ධතිය හෙව්වොත් ළමයි. අපි තුන් ඩෙල්ටා Q1 කියලා. ඩෙල්ටා Q1 කියන්නේ මොකද්ද? M වතාවක් C වතාවක් ඩෙල්ටා T 1. මේකට දාන්නේ. M කියලා කියන්නේ මේ පද්ධතියේ ස්කන්ධය. C කියන්නේ මේ පද්ධතියට දාලා විශිෂ්ටතාව ධාරිතාවය. මේක හෙව්වොත් ඒකේ ශක්තිය ඩෙල්ටා Q2 නම් ඩෙල්ටා Q2 කියන්නේ ඒක කියන්නේ මොකද MC ඩෙල්ටා T2 කියන එක. දැන් ළමයි මේ පද්ධති දෙක සර්ව සමයිනේ. මේ දෙක සර්ව සමහන්ද මොකද වෙන්නේ? M කියන්නේ එකම අගයක්, C කියන්නේ එකම අගයක්. වෙනස් වෙන්නේ මොකද්ද? T1 උයි T2 උයි. තේරුණා නේද? මොකද මේ දෙක විදියක් නැහැ. එකම ප්‍රමාණයෙන් ගත්තා නම් එකම ද්‍රාවණ නම් තියෙන්නේ. ඒක වගේදී ස්කන්ධය සහ විශිෂ්ට පදාර්ථතාවය කියන ඒවා වෙනස් වෙන්නේ විදියක් නෑ. වෙනස් වෙන්නේ මේ සාධක දෙක විතරයි නම් ඒ දෙන්නගෙදි අපි දන්නවා මෙයා පැහැදිලිව විශාලයි මෙයා පැහැදිලිව කුඩායි. එහෙමනම් මේ පද්ධතියට අදාළව හොයාගන්න ඩෙල්ටා Q1ට වඩා මේකෙන් හොයාගන්න ඩෙල්ටා Q2 කියන එක විශාල වෙයිද කුඩා වෙයිද? කසුනේ මොකක්ද වෙන්නේ? කවුද? කරණි? නැද්ද? නදුන්නට කම. කවුරු ගමන කියන්න බං පුතා. Q1 විශාලයි Q2ට වැඩිය. අනිවාර්යෙන්ම මොකක් වෙනවද? මෙයා විශාල වෙන්න ඕනේ මොකක් කලාද? මේකට වඩා. අයියේ මේකේ දාන MC අගයමයි මෙතෙන්වත් දාන්න. වෙනස් වෙන්නේ මොකද ළමයි? මේකට දාන අගය. උෂ්ණත්ව විපර්යාසය මෙතන පොඩ්ඩක් වැඩිනේ. මෙතන උෂ්ණත්ව වල පොඩ්ඩක් අඩුවක් තියෙනවා. ඒ අඩු වගේ මෙතන එනවා නම් වැඩි වගේ මෙතන එනවා නම් මේ සමානයි නම් මේකට තීරණය මෙයා මත සම්පූර්ණයෙන්ම. ඒකට එනවා මොකක් වෙනවද? ඩෙල්ටා Q1 කියන එක අනිවාර්යෙන් හරි විශාල වෙන්න ඕන ඩෙල්ටා Q2ට වඩා. ඔය තමයි අවසානට වෙන්නේ. තා පොඩි වෙලාවයි තියෙන්නේ. කවුද? නවාංජන තේරුණා පුතා? ඔව් සර්. හරි. යටි ලියන්න මෙහෙම. ලියවනේ දෙනම් ඩෙල්ටා T1 විශාලයි ඩෙල්ටා T2 වේ කියලා. ලියන්න ඒ අනුව ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා T. ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා T.
සමීකරණයට අනුව පරිමා නියත අවස්ථාවේ තාප ශක්ති විපර්යාසය වරහන් ඇතුළේ දාන්න ඩෙල්ටා Q එක කියලා. ඩෙල්ටා Q එක තාප ශක්ති විපර්යාසය පීඩනය නියත අවස්ථාවේ තාප ශක්ති විපර්යාසය වරන් ඇතුලේ ඩෙල්ටා Q2 වරන් අහන්න ඩෙල්ටා Q2 ට වඩා විශාල වේ. තේරෙනවද මේ කරපු ටික? එහෙමනම් මට කියන්න ඕනෑම ප්‍රතික්‍රියාවක් සඳහා හරි එකම ප්‍රමාණයෙන් අරගෙන තාප ශක්ති විපර්යාසයේ මයින්නවා නියත පීඩන තත්ත්වයට යටතේ සහ නියත පරිමා තත්ත්වයට යටතේ. අපිට වැඩි අගයක් එන්නේ සංඛ්‍යාත්මකව ওই දෙකේ මොන අවස්ථාවේද? ඕනම ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසයක් වෙන්නොත් නියත පරිමා අවස්ථාවේ සහ නියත පීඩන අවස්ථාව කියන අවස්ථා දෙකේදී වැඩි සංඛ්‍යාත්මක අගයක් එන්නේ මොකේද? පරිමා අවස්ථාවේ නියත පරිමා අවස්ථාවේදී. හරි. එතකොට මේ අවස්ථාවේ එන සංඛ්‍යාත්මක අගය වැඩි කියන එක ළමයි තේරුම තමයි වැඩි ශක්ති ප්‍රමාණයක් නිපද වෙනවා කියන එක. ඒක හානි වෙන්නේ කොහොමද? මේකේ තේරුම තමයි ඒ ශක්තියම නිපදුණා මෙන්න මේ පිස්ටන් එක තියෙන හන්දා ඒකෙන් කොටසක් වැය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනුදුරක් කියලා දවගේ දෙයක් වෙනවා නම් ඒ වෙන්න හැකියාව අවම වෙන්නේ මෙන්න මේක තුල. ඇයි ඒක තුල අර ශක්තියම ජනනය වුණත් ඒක ඒ ප්‍රමාණයම පිට වෙන්නේ. ඇයි මේකට වැය වෙන හන්දා. මේකෙදි නමුත් යම් ශක්තියක් නිපද වෙනවා නම් ඒ ටික වැය වෙන්නේ නැහැ ළමයි. ඒ ටික එහෙම මේ පද්ධතියේ තියෙනවා. තේරෙනවද? ඒක තියෙනවා කියලා කියන්නේ ඒක මොනවා හේතුවක් හරි හන්දා. මේක පිපිරීමක් වගේ දෙයක් වුණොත් එහෙම මොදෙන්නේ? ඒ මුළු ශක්තියම බාහිර පරිසරෙට නිදහසලා යනවා. තේරෙනවද? ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකක් කරද්දී අවදානම අඩු මේ ක්‍රමයේ භාවිතා කරන එකද මේ ක්‍රමයේ භාවිතා කරන එකද? ඔයගොල්ලෝ ඉස්කෝලේදී ප්‍රැක්ටිකල් එකක් කරනවා නම් මොන ක්‍රමයේද? අඩු අවදානමක් තියෙනවා. පීඩනය හොයන එක. මේක හොයනට අඩු අවදානමක් තියෙනවා. ඒකන්ද ළමයි මෙහෙමයි. දැන් ඔයාලා ඔය කියපු විදිහටම හරි ජාතික අධ්‍යාපන ආයතන තීරණය කළා තියෙනවා උසස් පෙළ ළමයිට. හරි ජීවිතය ගැන අවධානයක් ගන්න නැතුව ප්‍රැක්ටිකල් එක කරගන්න ක්‍රමයක් විදිහට මොකද්ද? පීඩනයේ නියත අවස්ථාව හොඳයි කියලා. ඒ කියන්නේ මේක සම්පූර්ණ සිලබස් එකෙන් අයින් කරලා තියෙනවා. තේරෙනවද? අපිට මෙතනින් එහාට තියෙන හොඳට මතක තියාගන්න මොකද්ද? පීඩනයේ නියත අවස්ථාව විතරයි. ඔන්න මතක තියාගන්න. ඒ කියන්නේ අපි ගණනය කිරීම කරන්නේ පීඩනයේ නියත අවස්ථාවේදී. මොකක්ද අපි හොයන්නේ? තාප ශක්ති විපර්යාසය. හරිද? මෙන්න මේ පීඩනයේ නියත අවස්ථාවේදී තාප ශක්ති විපර්යාසයක් හොයනවා නම් අන්න ඒකට අපි විශේෂ නමක් දානවා මෙතනින් පස්සේ ඒකට කියනවා එන්තැල්පි විපර්යාසය කියලා. මොකද නම? එන්තැල්පි විපර්යාසය. ඒකට හේතුව ළමයි එකට වෙනස් නමක් දුන්නේ. මෙහෙමත් එකක් තියෙනවනේ. පරිමාව නියත අවස්ථාවකට ක්‍රමයක්ත් තියෙනවනේ. එහෙමත් එකක් තියෙනවා හන්දා මේකට විශේෂ නමක් දාලා තියෙනවා. එහෙනම් තමයි ඔන්න එන්තැල්පි කියන්නේ අලුත් වචනයක් නෙමෙයි. අද හම්බුනාට මේ වචනය මේක තුල තියෙන්නේ මොකද්ද? මේන් තියෙන්නේ තාප ශක්ති විපර්යාසයම තමයි. නමුත් විශේෂත්වය මොකද්ද ළමයි? ඒක හදන්නේ පීඩනයේ නියත අවස්ථාවේදී. තේරුණාද මේ කියප එක? එතන මේ එන්තැල්පි විපර්යාසය කියන එක අපි සංකේතවත් කරනවා ඩෙල්ටා Q කියන්නේ නැතුව ඩෙල්ටා H කියලා. මොකද්ද කියන්නේ? ඩෙල්ටා H. තේරුණාද ළමයි? ආදිත්‍ය තේරුණාද පුතා?
කවුද? කසුන් තේරුණා පුතේ? ක්ලාස් එක කට්ටලා තිබිලා දැන් ආවේ. එහෙමද? දසුන් තේරුණා පුතා? විසල්ය තේරුණාද කරප් එක? තේරුණා සර්. හරි. ළමයි මෙහෙමයි ගැටලු දෙනකොට පොඩ්ඩක් මයික් ඔෆ් කරලා අහන්න. මට දැන් අර හැමෝගෙම මතක් වෙන්නේ නැහැ නේ. මතක් වෙනවා තමයි අහන්න බල බල. හරිද? මේක මොකක්ද අපිලා අහන්න. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න. මෙතනින් එහාට අපි ගණන් හදන්නේ මොන අවස්ථාවේද? මේ අවස්ථාව විතරයි. හරි? යටින් ලියන අවසන් මෙහෙම. කියන්න. ඕනෑම ප්‍රතික්‍රියාවක් සඳහා එකම තත්ත්වය යටතේදී පරිමාව සහ පීඩනය නියතව තබා ගනිමි. පරිමාව සහ ඕනෑම ප්‍රතික්‍රියාවක් සඳහා එකම තත්ත්වය යටතේදී පීඩනය සහ පරිමාව නියතව තබා ගනිමි. පීඩනය සහ පරිමාව නියතව තබා ගනිමි. පීඩනය සහ පරිමාව නියතව තබා ගනිමි. තාප ශක්ති විපර්යාසයන්. තාප ශක්ති විපර්යාසයන්. සෙවිය හැකි නමුත් මෙහිදී අප සාකච්ඡා කරනු ලබන්නේ මොකද්ද? පීඩනය නියත විට සිදුවන තාප ශක්ති විපර්යාස සම්බන්ධවයි. පීඩනය නියත විට සිදුවන තාප ශක්ති විපර්යාස සම්බන්ධවයි. දැන් ළමයි ඉරක් ගහ ගන්න highlight කරගන්න. පීඩනය නියත විට සිදුවන තාප ශක්ති විපර්යාස කියන එක. පීඩනය නියත විට සිදුවන තාප ශක්ති විපර්යාස. හරි. එතකොට ඒකට කියන විශේෂ නම මොකද්ද පුතා? කවුද? කසුන්? මොන විපර්යාසයද? නදුන්? මොකද විශේෂ නම? එන්තැල්පි විපර්යාසය. මොන මතියන්නද දැන් මේ එන්තැල්පි විපර්යාසය. එන්තැල්පි කියන වචන දැක්කම ඔයාලට මතක් වෙනවද මෙච්චරයි. මොකද්ද මේ එන්තැල්පි කියන්නේ? මේ ගාන හදලා තියෙන්නේ මොකක් කරන්නද? පීඩනය නිරව තියාගන්න. හොයන්න තියෙන්නේ මොකද්ද? තාප ශක්ති විපර්යාසය. ඕකට දාගත්ත විශේෂ නමක් තමයි මොකද්ද? එන්තැල්පි කියලා කියන්නේ. මොකද අපිට පරිමාණීය අවස්ථාව ඔයාලට ඔය තාපය කියලා පාඩමක් කරලා ෆිසික්ස් වලදී. ඒ ටික අදාන මේ පැත්ත. ෆිසික්ස් වලදී අපි බලන්නේ මේ පැත්ත මෙතනදී. හරි තාප ශක්ති විපර්යාසය තමයි. කියන්නේ අපි ඉවර එක කොහොමද දෙවතන? පොඩ මට කියන්න. නදුන්. අවසන් ලියමු මොකද පුතේ? පීඩනය නියත විටදී සිදුවන
තාප ශක්ති විපර්යාස සම්බන්ධවයි. සම්බන්ධවයි. ලියන්න. එය විශේෂයෙන් එන්තැල්පි විපර්යාසයක් ලෙස හඳුන්වනු ලැබේ. එන්තැල්පි විපර්යාසයක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. අදට පාඩම ඔතනින් අපි නවත්තමු. අනිත් දවසේ අපිට පාඩම් කතා කරන්න තියෙන්නේ මෙතන ඉඳන්. يعني අපේ මාතෘකාව තමයි එන්තැල්පිය කියන පාඩම. ශක්ති විද්‍යාවට කියන්නේ එන්තැල්පි කියලා සාමාන්‍යයෙන්. ඒත් එන්තැල්පි කියන්නේ ඔන්න ඔකට ලාගන්න. හරි එන්තැල්පි කියන්නේ මොකද? ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසයේ පීඩනීය නියත කියන මයින් එකට කියන නම. ඒකට මාතෘකාව නම් ලියාගන්න. මාතෘකාව තමයි එන්තැල්පි ඩෙල්ටා H කියලා අපි මේක සංකේත කරනවා. ඩෙල්ටා H. මේක අපි ඊට පස්සේ බලමු. හරි. පොඩ්ඩක් වෙලා ගියා. ඉස්කෝලේ ළමයි පුළුවන් ඉක්මනට යන්න. මේකේ තේරුම් නැත්නම් අරම දිනවන පොඩ්ඩක් එවන්න. අර WhatsApp group එකට අපම ඕනදල් කතා කරන්න. සමහරවල් මගදී අයින් වෙච්ච ළමයි හිමා. මම පස්සේ තමයි දකින්නේ සම්බන්ධ කරලා ගියාම. පාඩ අහන්න මේ පාඩම YouTube දානවද? මේක දානවා. YouTube කියන්නේ මෙහෙමයි මේක තව දවස් දෙකකට YouTube දානවා. මම මේකත් එක්ක ඉවරනම මම එවන්නම් මේකේ password එකයි මේ link එකයි අප බලන්න පුළුවන්. අද බලනවා. දවස් දෙකක් යනවා මේ දවස්වල පොඩ data store එක හදන්න. හරි. හෙටත් පන්ති දිනවද? දවස් දෙකවද? හරි. එහෙනම් අපි බලනවා මේ. හෙටත් පන්ති දිනවද? මොකද? හෙටත් පන්ති දිනවද මේ වෙලාවට? මම දවල්ලා කියන හරියට මැසේජ් දානවා ඈ ඉවරකට බෑ මේ 21 ළමයිට දාන්න අදහසක් තියෙනවා 21 කරොත් අනිත් දරනවා වල දාන්නකොට හරි සර්